ආයුබෝවන් දරුවනේ 2023 ගිණුම්කරණයේ පන්තියේ අපි අද ප්‍රධාන ඒකකය අපි මූලික හැඳින්වීමක් කළා. අපි අද මේ නිබන්ධනයේ වැඩ ආරම්භ කරන්නට යන්නේ. එතකොට මේ නිබන්ධනයේ වැඩ ආරම්භ කරන්න කලින් අපි තව මේකේ පුංචි සිද්ධාන්ත ටික තියෙනවා. ඒ ටික අපි සාකච්ඡා කරමින් තමයි මේ වැඩ ටික ආරම්භ කරන්නේ. අපි එහෙමනම් නිබන්ධනයේ ගණන් වලට යන්න ඉස්සෙල්ලා අපි ඕගොල්ලොත් එක්ක පුංචි උදාහරණයකින් මූලික සිද්ධාන්ත ටික සාකච්ඡා කරමින් මේ මාතෘකාවෙත් අපි වැඩ ටික ආරම්භ කරමු. අර ලෙජර් කියන මාතෘකාවේ වගේම. එතකොට මොකද ඕගොල්ලෝ අර ලෙජර් කියන මාතෘකාවෙත් ඕගොල්ලෝ දැක්කා අපි සාකච්ඡා කළේ මූලික සිද්ධාන්ත හරි චුට්ටයි. නමුත් ඕගොල්ලෝ විශාල අභ්‍යාස ප්‍රමාණයක් හැදුවා. විශාල වැඩ ප්‍රමාණයක් කළා. ඒ සමීකරණ පාඩමේදී ඕගොල්ලන්ට ඊට වඩා වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් තනියි. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මට කරන්න පුළුවන් ඔයාට ඒක නිර්වෘල කරන්න අවශ්‍ය කරන මූලික સિદ્ધාන්තය ලබා දෙන එක. එතකොට අපි ඒ කටයුත්ත අද දවසේදී ආරම්භ කරමු. අපි පුංචි උදාහරණයක් ලියාගමු. ලියාගෙන ඒ ඔස්සේ අපි කොහොමද ප්‍රශ්නයක් එන්න පුළුවන් ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරමු. ලියන්න. කමල්ගේ ව්‍යාපාරේ ගිණුම් කරන සමීකරණ ලියපු පොතේ දරුවෝ ලියන්නේ අර ලෙජර් ගිණුම් ලියපු පොතේ නෙවෙයි සමීකරණ ලියපු එකේ. කමල්ගේ ව්‍යාපාරේ 2021 මැයි එක දින පොත්වලින් උපුටා ගන්නා ලද පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ඒ යටින් ලියන්න මෝටර රථ 50000යි තොගය රුපියල් 60000යි වෙළඳ ලැබිය යුතු රුපියල් 40000යි වෙළඳ ලැබිය යුතු රුපියල් 40000යි මුදල් රුපියල් ලක්ෂයයි වෙළඳ ගෙවිය යුතු රුපියල් 30000යි බැංකු ණය රුපියල් 20000යි ප්‍රාග්ධනය රුපියල් 2,00,000යි යටි ලියන්න පහත ගනුදෙනු මැයි මාසය තුලදී සිදුවිය 1 රුපියල් 30000ක භාණ්ඩ රුපියල් 30000ක භාණ්ඩ අත්පිට මුදලට ගත්තා. 2 රුපියල් 50000ක භාණ්ඩ රුපියල් 50000ක භාණ්ඩ ණයට ගත්තා. පළවෙනි එකේ දිනේ දාන්නකො දරුවෝ 5.2 ඊළඟ එකේ දිනේ ඉස්සරහින් දාන්න 5.5 ඊළඟ එක 5.8 රුපියල් 30000ක භාණ්ඩ
රුපියල් 50000කට රුපියල් 50000කට මුදලට වික්කා 50000කට මුදලට වික්කා 50000කට මුදලට වික්කා ඊළඟට 1.15 රුපියල් 40000ක බාණ්ඩ රුපියල් 60000කට රුපියල් 40000ක බාණ්ඩ රුපියල් 60000කට ණයට වික්කා ඊළඟ එක 1.18 අයිතිකරු රුපියල් 20000ක් සිය ප්‍රයෝජනයට ගෙන ගියා 1.20 බැංකු ණය වලින් රුපියල් 10000ක් ආපසු ගෙව්වා රුපියල් 10000ක් ආපසු ගෙව්වා ඊළඟට 5.22 රුපියල් 30000ක මෝටර් රථයක් මිලදී ගත්තා ඊළඟ 5.25 රුපියල් 30000ක මෝටර් රථයක් මිලදී ගත්තා ඊළඟ 5.25 අයිතිකරු ප්‍රාග්ධනයේ ලෙස රුපියල් 40000ක් ව්‍යාපාරයට තවත් යෙදුවා අවසාන එක 5.28 විදුලි බිල ගෙව්වා රුපියල් 10000යි යරිලන අවශ්‍ය වන්නේ එක ඉහත ශේෂ හා ගනුදෙනු සමීකරණයක ගලපා පෙන්වන්න ඉහත ශේෂ හා ගනුදෙනු සමීකරණයක ගලපා පෙන්වන්න දෙක ශුද්ධවත්කමේ වරහණක් ඇතුළේ ලියන්න ප්‍රාග්ධනයේ වරහන් මාණ්ඩ වෙනස සොයන්න තුන්වෙනි එක මුදල් වල ශුද්ධ වෙනස සොයන්න ඊළඟට 4 2021 මැයි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න right
ඔන්න දැන් වැඩ නවත්තන්න හරි සරලව පොඩි තැන ඉඳලා වඩ මම කියලා දෙනවා. ඔන්න හොඳට අහගන්න. හොඳට අහගන්න දරුවෝ. කියලා දෙන දේ හොඳින් බලාගන්න. අපි ගිණුම් කරන සමීකරණය කතා කළා. මොකද්ද ගිණුම් කරන සමීකරණය? වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් නේද? අපි සමීකරණ ඔන්ලයින් දෙකකින් කතා කළා. සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. එතකොට මේ සමීකරණ දෙක මේ සමීකරණේ මූලික විචල්‍යයන් තුනක් තියෙනවා. එතකොට මේ ගානයි අතර වෙනසක් නැහැ දරුවෝ. වෙනසකට තියෙන්නේ ඔයාට දීලා තියෙනවා වත්කම් ಜಾති කිහිපයක්. කිහිපයක් කියන්නේ හතරක් දීලා තියෙනවා. මට කියන්න උතන දීලා තියෙන වත්කම් මොනවද දරුවෝ? මෝටරද තියෙනවා. තව මොනවද තියෙන්නේ? තොගය තියෙනවා. තව මොනවද තියෙන්නේ? වේළඳ ලැබිය යුතු දෑ. එහෙනම් මොනවද වේළඳ ලැබිය යුතු දෑ කියන්නේ? ණය ගැතියෝ ඉන්නවා. ණය ගැතියෝ කියන අපිට සල්ලි හම්බෙන්න තියෙන ඒවා අපේ කස්ටමර්ස්ලාගෙන්. අනිත් එක තියෙනවා මොනවද? මුදල්. එතකොට මේ හතර જાතිය මොනවද දරුවෝ? වත්කම්. මේ හතර જાතිය වත්කම්. ඊළඟට වගකීම්. වගකීම් කියන්නේ සරල භාෂාවෙන් ණයතුරුස්නේ. ණයතුරුස් දෙකක් තියෙනවා මේකේ. මොනවද දීලා තියෙන්නේ? වෙළඳ ගෙවිය යුතු තියෙනවා, බැංකු ණය තියෙනවා. තේරෙනවද? බැංකු ණය තියෙනවා. ඒක නම් වගකීම් දෙකක් තියෙනවා. එහෙමනම් බලනකොට මේ සමීකරණයට අදාළ තොරතුරුම තමයි අපිට ඔය ගානේ දීලා තියෙන්නේ ආරම්භක ශේෂ විදියට. හැබැයි අපි ඔය ගානට ගැලපෙන විදිහට මේ සමීකරණය හදා ගන්න ඕනේ. හැබැයි මේ සමීකරණයේ තියෙන මූලික ස්වභාවය වෙනස් වෙන්න බෑ. එහෙමනම් අපි මේ වත්කම් ಜಾති හතර වෙනම ලියමු. මෙන්න මේ විදිහට මාත් එක්කම ලියමු. මෙන්න මේ විදිහට මොනවද තියෙන වත්කම් ಜಾති හතර? මෝටර රථ. රථ කියන එක යට පිළිලියන මෝටර රථ ධන. තොගය. පොඩියට ලියන්න නැත්නම් ඊට මදි වෙයි දිගට. තොගය ධන වෙළඳ ලැබිය යුතු කියන එක යටින් ලියන්න. වෙළඳ ලැබිය යුතු. මේ වරහණක් ඇතුළේ ටිකක් පුරුදු වෙනකන් අපි ලියාගමු. වෙළඳ ලැබිය යුතු කියන්නේ ණය ගැතියෝ. දැන් මේ වචනේ පාවිච්චි කරන්නේ නැහැ accounts වලදී. ධන මොනවද තියෙන ඊළඟ වත්කම? මුදල්. මේ බලන්න මේ ಜಾති හතර ලියාගත්තා නේද අපි? එතකොට මේ ಜಾති හතර කිව්වේ මේ පැත්තේ ඒව නේද? මේ පැත්තේ ಜಾති හතරේ එකතුව සමාන වෙනවලු මේ පැත්තේ වට. එතකොට මේ පැත්තේ මේක ಜಾති දෙකක් තියෙනවා කියව නේද? මොනවද ඒ තියෙනවා කියව ಜಾති දෙක දරුවෝ මට කියන්න. හරි. වෙළඳ ගෙවිය යුතු ධන බැංකු ණය ඒ දෙයකට ලියන ණය කියන එක ධන මොනවද තියෙනවා කිව්වේ? හරි ප්‍රාග්ධනය උඩින් රුපියල් 1000 කියලා දාගන්න. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. එහෙනම් බලන්න මේ සමීකරණයයි මේ සමීකරණය නමින් වෙනසක් නැහැ. මෙන්න මෙතන වෙළඳ ගෙවිය යුතු කියලා තැනත් ටිකක් පුරුදු වෙනකන් ලියා ගන්න. වෙළඳ ගෙවිය යුතු කියන්නේ ණය හිමියෝ. බා පුරුදු වෙනකන් ලියාගත්තට කමක් නැහැ. මොකද සමහර වෙලාවට O level වලදී අහලා O level කොමර්ස් වලදී අහලා ඒ වචන තමයි සමහර වෙලාවට කුරු. ලියා ගන්නකො සමීකරණය දරුවෝ. හැමෝම අපි පුංචි තැන ඉඳලා හදන්න. එකින් එක. එකින් එක. සර්වතන ඉඳන් අපි කතා කරන්නේ. දැන් මේ බලන්න දැන් පෑන පැත්තකින් තියන්න.
මට කියන්න උතන යටින් දීලා තියෙන සංඛ්‍යාවල දහස් වලින් මෝටර රථ 50ක් තියෙනවා දරුවෝ 50000යි. තවන තොගය 60000ක් තියෙනවා. වෙළඳ ලැබිය යුතු 40000ක් තියෙනවා. වෙළඳ ලැබිය යුතු 40000ක් තියෙනවා. මුදල් ලක්ෂයක් තියෙනවා. ලක්ෂය කියන්නේ 100යි සමානයි. මේ ලකුණු ටික ඒකෙලින් ලියන්නේ. වෙළඳ ගෙවිය යුතු 30000ක් තියෙනවා. බැංකු ණය 20000ක් තියෙනවා. ප්‍රාග්ධනය ලක්ෂ 2ක් තියෙනවා 200යි. ලියාගන්න සංඛ්‍යා ටික ආරම්භක ශේෂ ටික. නම් ටික ලිව්වා සමීකරණයේ පිළිවෙලට ශේෂ ටික ලිව්වා. නම් ටික ලිව්වා ශේෂ ටික ලිව්වා. නම් ටික ලිව්වා ශේෂ ටික ලිව්වා. ඔන්න අපි එකින් එක පියවරෙන් පියවර යනවා. ගනුදෙනු අංක 1. මොකක්ද ඔයාලට දීලා තියෙන්නේ? රුපියල් 30000ක භාණ්ඩ අත්පිට මුදලට ගත්තා. සල්ලි දීලා භාණ්ඩ ගත්තා. ළමයි සල්ලි දීලා භාණ්ඩ ගත්තොත් බඩු තොගේ මොකද වෙන්නේ? බඩු තොගේ මොකද වෙන්නේ? ආම් වැඩි වෙනවා. කීයකින්ද වැඩි වෙන්නේ? 30000කින් වැඩි වෙනවා. 30කින්. සල්ලි දීලා භාණ්ඩ ගත්තාම ව්‍යාපාරයේ තියෙන මුදල් මොකද වෙන්නේ දරුවෝ? අඩු වෙනවා. කීයකින්ද අඩු වෙන්නේ? 30000කින්. අඩු වෙන එක ඍණ ලකුණක් දාන්න නැතුව අපි වරහණක් දාමු. එච්චරයි. දෙක. දෙවෙනි එක. මොකද දෙවෙනි එකේ තියෙන්නේ රුපියල් 50000ක භාණ්ඩ ණයට ගත්තලු. භාණ්ඩ ණයට ගන්නවා. ණයට හරි කොහොම හරි ගත්තාම අපි ළඟ තියෙන බඩු තොගය මොනවා වෙනවද? 50කින් වැඩි වෙනවා. ළමයි මේක ගත්තේ ණයට. මතක තියාගන්න භාණ්ඩ ණයට ගන්නෙ ණය ගැතියන්ගෙන් නෙමේ කාගෙන්ද ණය? හිමියන්ගෙන්. මොකද හේතුව ණයට ගත්තාම අපි සල්ලි මොනවා කළ යුතුයිද? ගෙවිය යුතුයි. යන්නේ එකෙන් මතක තියාගන්න. භාණ්ඩ ණයට ගත්තාම සල්ලි ගෙවිය යුතුයි. ගෙවිය යුතු නිසා ගෙවිය යුතු ගිණුම් වලට එකතු වෙනවා කීයක්ද? 50ක්. තොගයට එකතු වෙලා ගෙවිය යුතු ගිණුම් වලට එකතු වෙනවා 50ක්. තුන්වෙනි එක. තුන්වෙනි එකේ තියෙනවා මොකද්ද? රුපියල් 30000ක භාණ්ඩ රුපියල් 30000ක භාණ්ඩ 50000කට මුදලට වික්කලු. රුපියල් 30000ක භාණ්ඩ 50000කට මුදලට විකුණනවා. තමයි භාණ්ඩ තොගයක් වික්කහම ව්‍යාපාරයේ තියෙන බඩු තොගය මොකද වෙන්නේ? 30000කින් අඩු වෙනවා. එතන පැහැදිලිව කියනවා 30000ක භාණ්ඩ 50000කට වික්කා. එතකොට වික්කහම අපිට මුදල් හම්බ වෙනවා. ඒ නිසා අපි ළඟ තියෙන මුදල් වැඩි වෙනවා කීයකින්ද? 50000කින්. එතකොට 30000ක භාණ්ඩ 50000කට වික්කාම කීයක ලාභයක් තියෙනවද? 20000ක ලාභයක් තියෙනවා. ඒ ලාභය අයිති ව්‍යාපාරයේ අයිතිකරුවට. ඒ නිසා ව්‍යාපාරයේ අයිතිකාරයාගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 20000කින්. ඕක අපි ඉගෙන ගත්ත කලින් ව්‍යාපාරයක් ලාභ ලබනකොට අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. පාඩු වෙනකොට හිමිකම මොනවා වෙනවා කියලාද? අඩු වෙනවා. පාඩු වෙනකොට හිමිකම අඩු වෙනවා. ඊළඟට හතරවෙනි එක. ඔන්න බලන්න රුපියල් 40000ක භාණ්ඩ රුපියල් 60000කට ණයට විකුණනවා. 40000ක භාණ්ඩ 60000කට ණයට විකුණනවා. ආන්ගේ වචනයට ඉරක් ගහගන්න ණයට. ඔන්න බලමු ඒක ගලපන හැටි. දරුවෝ බඩු තොගයෙන් ව්‍යාපාරයේ තියෙන බඩු තොගයෙන් අඩු වෙන්න ඕනේ රුපියල් කීයක්ද? 40000. හැබැයි වික්කේ සල්ලි වලටද ණයටද? ණයට. ළමයි සල්ලි වලට වික්කනම් මුදල් වලට එකතු වෙන්නේ. හැබැයි ළමයි අපි ණයට වික්කනම් ඔවුන්ගෙන් සල්ලි මොනවා විය යුතුයිද අපිට? ලැබිය යුතුයි. ඒ නිසා ලැබිය යුතු ඒවට එකතු වෙනවා දරුවෝ 60000.
ලැබිය යුතු ඒවට 60000ක් එකතු වෙනවා. එතකොට බලන්න සල්ලි වලට වික්කනම් මුදල් වලට එකතු වෙන්නේ, ණයට වික්කනම් ලැබිය යුතු එකට එකතු වෙන්නේ. එතකොට මෙතන කීයක ලාභයක් තියෙනවද? 20ක ලාභයක් තියෙනවා. ලාභය අයිතිකාරයට. එහෙනම් හිමිකමට 20ක් මොනවා වෙනවද? එකතු වෙනවා. හිමිකමට 20ක් එකතු වෙනවා. ඊළඟට 5 වෙනි ගණුදෙනුව. මොකද්ද තියෙන්නේ 5 වෙනි ගණුදෙනුව? රුපියල් 20000ක භාණ්ඩ 20000ක් මුදලක් අයිතිකාරයා පුද්ගලික ප්‍රයෝජනයට ගෙනිච්චා. එහෙනම් ව්‍යාපාරයේ තිබිච්ච සල්ලි අයිතිකාරයා ගෙනිච්චා නම් ව්‍යාපාරයේ තියෙන මුදල් වලින් 20ක් අඩු වෙනවා. කවුද මේක ගෙනිච්ච අයිතිකාරයා? අයිතිකාරයා ගෙනිච්ච නම් ව්‍යාපාරයේ තියෙන ප්‍රාර්ථනය කීයකින් අඩු වෙනවද? 20කින් අඩු වෙනවා. මොකද එයාගේ හිමිකම අඩු වෙනවා. 6 වෙනි. මෙන්න මෙතන මේ ප්‍රාග්ධනය කියන එක දරුවෝ ඕනනම් ලියා ගන්න මෙතන හිමිකම කියලා. එතන ප්‍රාග්ධනය කියලා වාට දෙන්නත් පුළුවන්, හිමිකම කියලා දෙන්නත් පුළුවන්. ඊළඟ එක 6. රුපියල් 10000ක් බැංකු ණය ගෙවනවා. ළමයි බැංකු ණය ගෙවුවට පස්සේ ව්‍යාපාරයේ තියෙන බැංකු ණය ප්‍රමාණය වගේම මුදල් ප්‍රමාණයක් 10කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ව්‍යාපාරයේ තියෙන මුදල් වලින් 10ක් අඩු වෙනවා ණය ගෙවනවනේ. එතකොට අපේ බැංකු ණය වලිනුත් මොකද වෙන්නේ? 10ක් අඩු වෙනවා. 7. රුපියල් 30000ක මෝටර රථයක් මිලදී ගන්නවා. ළමයි රුපියල් 30000ක මෝටර රථයක් මිලදී ගත්තොත් අපි ළඟ තියෙන මෝටර රථ වලට කීයක් එකතු වෙනවද? 30ක් එකතු වෙනවා. ළමයි ඒක ගත්තේ සල්ලි දීලා. එහෙනම් ව්‍යාපාරයේ තියෙන මුදල් වලින් මොකද වෙන්නේ? 30ක් අඩු වෙනවා. 30ක් අඩු වෙනවා. 8. අයිතිකාරයා ප්‍රාග්ධනය විදිහට තව 40000ක් යොදවනවා. අයිතිකාරයා ප්‍රාග්ධනය විදිහට රුපියල් 40000ක් යොදවුවාම ව්‍යාපාරයේ තියෙන මුදල් ප්‍රමාණය 40000කින් වැඩි වෙනවා 40කින්. කවුද මේක යෙදුවේ? අයිතිකාරයා. අයිතිකාරයා යොදවුවාම ව්‍යාපාරයේ තියෙන හිමිකමත් මොකද වෙන්නේ? 40000කින් වැඩි වෙනවා. හිමිකමත් 40000කින් වැඩි වෙනවා. මුදලුත් වැඩි වෙලා හිමිකමත් වැඩි වෙනවා 40000කින්. මුදලුත් වැඩි වෙලා හිමිකමත් වැඩි වෙනවා 40000කින්. 9. අන්තිම ගණන. මොකද්ද තියෙන්නේ? විදුලි බිල ගෙවනවා රුපියල් 10000ක්. ඔන්න බලන්න දරුවෝ. විදුලි බිල 10000ක් ගෙවුවහම ව්‍යාපාරයේ තියෙන මුදල් ප්‍රමාණය 10කින් අඩු වෙනවා. තමයි විදුලි බිලක් ඇති වෙනවා කියන්නේ, විදුලි බිලක් යනවා කියන්නේ ව්‍යාපාරයකට වාසියක්ද පාඩුවක්ද? පාඩුවක්. අපි කිව්වා වාසියක් වුණොත් හිමිකම මොනවා වෙනවා කිව්වද? වැඩි වෙනවා. පාඩුවක් වුණොත් හිමිකම මොකද වෙන්නේ? එහෙනම් අඩු වෙනවා. එහෙනම් විදුලි බිලක් යන්නේ ඒක අපිට පාඩුවක්. පාඩුවක් නිසා මොකද වෙන්නේ? ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා 10කින්. හිමිකම අඩු වෙනවා 10කින්. ඔච්චරයි තියෙන්නේ ගණදෙනෝ. අපි මෙන්න මෙතන ඉඳලා මේ දිගටම ඉරක් ගහලා වෙන් කරගමු. දිගටම ඉරක් ගහලා වෙන් කරගමු. දැන් අපි පල්ලෙහාට එකතු කරමු මේක. පල්ලෙහාට එකතු කරද්දි මේ උඩ පේලියත් එක්කමයි එකතු කරන්නේ. උඩ පේලියත් එක්ක එකතු කරන්නේ. බලන්න ඉක්මනට. එකතු කරනවා කියන්නේ මේකේ ඍණ තියෙන ඒවා අඩු වෙවි යන්නේ. තන තියෙන ඒවා එකතු වෙනවා. බලන්න ඉක්මනට එකතු කරන්න. එකතු කළ සංඛ්‍යා ටිකේ කෙලින්ම දාන්න. එකතු කළ සංඛ්‍යා ටික කෙලින්ම දාන්න බලන්න.
කොහොමද එකතු කළාද? දැන් බලමු අපි 50යි 30යි 80යි 60යි 30යි 90යි 140යි 40ක් ගියා 100යි තව 30ක් ගියා 70යි 40යි 60යි 100යි දැන් මෙතන 100 30ක් ගියා 70යි 120යි 100යි 90යි 60යි 40යි 100යි ඒකෙන් 10ක් ගියා 90යි දැන් මෙතන 50යි 30යි 80යි 20න් 10ක් ගියා 10යි දැන් මෙතන 200යි 240යි 220යි 260යි 10ක් ගියාම 250යි 250 ඔන්න ඔයගෙන් අහලා තියෙනවා ප්‍රශ්න දෙකක් දෙවෙනි ප්‍රශ්නේ සහ තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන පළවෙනි එක ශුද්ධ වත්කමේ හේවත් ප්‍රාග්ධනයේ වෙනස අලියන්නේ යටි සූත්‍රයක් විදියට ශුද්ධ වත්කමේ වෙනස ශුද්ධ වත්කමේ වෙනස කියන එක යටි ලියන්න ශුද්ධ වත්කමේ වෙනස ශුද්ධ වත්කම කියුවේ ප්‍රාග්ධනයට ප්‍රාග්ධනයට කියන තව නමක් තමයි ශුද්ධ වත්කම මේක ඊතරයක් ගහලා පැත්තකින් ලියා ගන්න ශුද්ධ වත්කම කියන්නේ ප්‍රාග්ධනයට ශුද්ධ වත්කමේ වෙනස මේ බලන්න මුලින් තිබුණේ ප්‍රාග්ධනය කීයද 200යි දැන් තියෙනවා කීයද 250යි එහෙනම් වෙනස කීයක් තියෙනවද 50යි එතකොට මේ 50 හොයාගන්න පුළුවන් ක්‍රමයක් කොහොමද මේකෙන් මේක අඩු කරලා මොකද්ද මෙන්න මේක කියන්නේ මේ කියන්නේ අවසාන ප්‍රාග්ධනය මොකද මේ තියෙන්නේ මේ අවසාන ප්‍රාග්ධනය එහෙනම් ඒකෙන් අඩු කරනවා මොන ප්‍රාග්ධනයද ආරම්භක ප්‍රාග්ධනය අවසාන ප්‍රාග්ධනයෙන් ආරම්භක ප්‍රාග්ධනය අඩු කරනවා අවසානයෙන් ආරම්භක එක දැන් සුළු කරනවා අවසාන ප්‍රාග්ධනය කීයක් තියෙන්නේ 250යි අපි දහස් වලින් ලියන නිසා මෙතන උඩින් රුපියල් 1000 කියලා අනිවාර්යෙන් දාගන්න ඕනේ. ආලියමු අවසාන ප්‍රාග්ධනය 250යි ආරම්භක එක කීයද 200යි 250න් 200ක් ගියාම කීයද උත්තරේ ඉන්නේ 50යි 50යි තව එකක් ඇහුවා මොකක්ද ඇහුවේ මුදල් වල ශුද්ධ වෙනස මේ තියෙන මුදල් මුලින් තිබුණේ 100යි දැන් තියෙනවා 90ක් මොනවා වීමක්ද තියෙන්නේ අඩු වීමක් කීයකද 10ක එහෙනම් මේ ලිව්වා වගේම අපි සූත්‍රයක් ලියනවා මෙන්න මේ විදිහට මුදල් වල වෙනස සමානයි මුදල් වල වෙනස සමානයි අවසාන මුදල් අඩු කිරීම ආරම්භක මුදල් අවසාන මුදල් වලින් ආරම්භක මුදල් අඩු කරනවා රුපියල් 1000 කියලා දාගන්න රුපියල් 1000 කියලා දාන්න මෙතන වෙන එකක් දැන් අපි ආදේශ කරමු අවසාන මුදල් කීයද තියෙන්නේ 90යි ආරම්භක මුදල් තියෙන්නේ කීයද 100යි ළමයි 90න් 100ක් අඩු වෙච්චාම උත්තරේ කීයද ඍණ 10යි ඍණ 10යි කියන්නේ මුදල් වල 10ක මොනවා වීමක් තියෙනවා කියන එකද අඩු වීමක් තියෙනවා කියන එක අඩු වීමක් තියෙනවා කියන එක මොනවා වීමක් තියෙනවා කියන එකද අඩු වීමක් දැන් මොන අපිට හතරවෙනි එක ඉල්ලනවා ඊටම වැදගත් දෙයක් මොකද්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මේක ඔයගොල්ලෝ O level ඉගෙන ගත්තා වගේ මේක ලඝුවක් කියලා හිතන්න එපා මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ ඇත්තටම මේ අපි ලියපු ගිණුම් කරන සමීකරණය තියෙනවනේ බෝඩ් එකේ නේද ලියලා තියෙනවනේ
මේ සමීකරණය දරුවෝ අපි ලියලා තියෙන්නේ තිරස් අතට හරහට. තිරස් අතට. අපි ලියලා තියෙන්නේ කොහොමද? තිරස් අතට. එතකොට මේ සමීකරණය අපි සිරස් අතට ලිව්වොත් මොන අතට ලිව්වොත්? සිරස් අතට ලිව්වොත් ආන්ගේ ලියන ප්‍රකාශනයට කියනවා මොකක් කියලාද? ප්‍රකාශය. නම් මූල්‍ය දත්ත ප්‍රකාශය සරලව කියන්නේ කොහොමද? අපි විසින් පාවිච්චි කරපු ගිණුම් කරන සමීකරණය මොන අතට ලිවීමද? සිරස් අතට විධිමත්ව ලියු විට ලියන්න. පොඩි තර ලකුණක් දාලා ලියන්න යටි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හඳුනා ගැනීම සඳහා ඇති මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හඳුනා ගැනීම සඳහා ඇති පහසුම ක්‍රමය වන්නේ පහසුම ක්‍රමය වන්නේ පහසුම ක්‍රමය වන්නේ පහසුම ක්‍රමය වන්නේ දී ඇති ගිණුම් කරන සමීකරණය දී ඇති ගිණුම් කරන සමීකරණය පහත ආකාරයට විධිමත්ව පහත ආකාරයට විධිමත්ව සිරස් ආකාරයට ලිවීමයි. සිරස් ආකාරයට ලිවීමයි. සිරස් ආකාරයට ලිවීමයි. දැන් ඔන්න අහගන්න. හොඳට අහගන්න. දැන් අපි සමීකරණය ගත්තනේ මොකද්ද? මූලික සමීකරණය මට කියන්න වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. මේකනේ සමීකරණය. ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී මේ සමීකරණය චුට්ටක් වෙනස් වෙනවා. හැබැයි සමීකරණේ ස්වභාවයේ වෙනසක් නැහැ. මේ බලන්න වෙනසක් තියනවාද කියන්නේ? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හිමිකම් ධන වගකීම්. හිමිකම් ධන වගකීම්. තමයි x සමානයි a ධන b කිව්වත් එකයි x සමානයි b ධන a කිව්වත් එකයි. මොකද මේ දෙකේ එකතු වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ඔන්න බලන්න. දැන් මෙතන ಜಾති කීයක් තිබුණාද? 4යි. මේකේ කොහොමත් එකයි ප්‍රාන්තනය. මේක ಜಾති දෙකක් තිබුණා. මේක ಜಾති දෙකක් තිබුණා. එහෙනම් මේක ಜಾති දෙකක් තිබුණා. එතකොට මේ ಜಾති කිහිපයක් තියෙන ඒවා මේ ಜಾති කිහිපයක් තියෙන ඒවා අපි බෙදනවා ජංගම හා ජංගම නොවන ලෙස. ජංගම හා ජංගම නොවන ලෙස බෙදෙනවා. මොනවද බෙදන්නේ? ජංගම සහ ජංගම නොවන විදියට. මේකත් බෙදනවා මේකත් බෙදනවා ජංගම හා ජංගම නොවන ලෙස. එතකොට හිමිකම බෙදන්නේ. හිමිකම බෙදන්නේ අනිත් දෙක විතරක් බෙදනවා. මොකද්ද බෙදන්නේ? වත්කමයි මොනවයිද? වගකීමයි. එතකොට වත්කම් බෙදනවා ජංගම වත්කම් ජංගම නොවන වත්කම්. වගකීම් බෙදනවා ජංගම වගකීම් ජංගම නොවන වගකීම් කියලා. ලියන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දල සැකැස්ම සිදුවන ආකාරය පහත පරිදි දැක්විය හැක. right. මේක ලියා ගන්න. මේ සැකස්ම එන හැටි.
කොහරිද ලියාගත්තද? වත්කම් ජංගම නොවන ලෙස බෙදනවා. වගකීම් ජංගම නොවන ලෙස බෙදනවා. යටි පොඩි වාක්‍යයක් ලියන්න තර ලකුණක් දාලා. ජංගම නොවන ලෙස හඳුනාගන්නේ. ජංගම නොවන ලෙස හඳුනාගන්නේ දිගු කාලීන දෑවන අතර. ජංගම නොවන ලෙස හඳුනාගන්නේ දිගු කාලීන දෑවන අතර. ජංගම ලෙස හඳුනාගන්නේ. ජංගම ලෙස හඳුනාගන්නේ කෙටි කාලීන දෑවේ. ජංගම ලෙස හඳුනාගන්නේ කෙටි කාලීන දෑවේ. right. දැන් අපි මේක මෙන්න මේ මූල ධර්මයේ පාවිච්චි කරලා අපි දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න යන්නේ. මෙන්න බලන්න හොඳින්. ඔන්න බලන්න හොඳින්. එතකොට අපි කිව්වා දැන් යන්නේ මේ සමීකරණය ලියන්න සිරස්ව. සිරස්ව කියන්නේ පහළට. පහළට ලියන්න. පහළට ලියන්න යන්නේ. හරිද? පහළට ලියන්න යන්නේ. ඒකට අපි මෙන්න මේ වගේ වගුවක් ගන්නවා. මේ වගේ වගුවක් ගන්නවා. මෙන්න මේ වගේ වගුවක් ගන්නවා. මේ වගේ වගුවක් ගන්නවා. වටිනාකම් තීරු දෙකක් හිටින්න. පල්ලෙහාට රූල් 10ක් 12ක් හිටින්න. වගුවක් ගහගන්න 10ක් 12ක් හිටින්න පල්ලෙහාට. මෙතන උඩින් පේලි 3ක් ඉතුරු කරලා. උඩින් පේලි 3ක් ඉතුරු කරලා. උඩින් පේලි 3ක් ඉතුරු කරලා. right roll කරගන්න. වගුවක් පල්ලෙහාට roll 10ක් 12ක් හිටින්න. roll 10ක් 12ක් හිටින්න. මේක උඩින් රුපියල් 1000 කියලා දාගන්නකො. පස්සේ අපි නම ලියමු. හරිද? දැන් ඉස්සෙල්ලාම මේක දැන් සිරස්ව ලියද්දි මේ පැත්තේ ටිකනේ ලියන්නේ ඉස්සෙල්ලාම. මෙහෙ ඉඳන් මෙහෙට ලියන්නේ. ඉස්සෙල්ලාම ලියන්නේ වත්කම් ටික. අපි කිව්වා වත්කම් ටික ಜಾති දෙකකට බෙදන්න ඕනේ කියලා. ලියාගම එක ಜಾතියක්. ජංගම නොවන වත්කම්. ඒක අන්ඩර්ලයින් කරලා රූල් 3-4ක් තියලා ලියන්න ජංගම වත්කම්. ඔන්න අපි වත්කම් ಜಾති දෙකකට බෙදුවා. වත්කම් ಜಾති දෙකකට බෙදුවා සමීකරණයේ තියෙනවා. ජංගම නොවනයි ජංගමයි කියලා. මේ තියෙන්නේ මේ ಜಾති හතරනේ. මේ ಜಾති හතර බෙදන්න වෙන්නේ. ළමයි මේකෙන් දිගු කාලීන දෙයක් අපිට පේනවා තියෙන මෝටර රථ. මේ දිගු කාලීන දේවල් කියන්නේ මෝටර රථ, ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, කාර්යාල උපකරණ, පරිගණක වගේ දේවල් දිගු කාලීන. එහෙනම් මේ ජංගම නොවන හේවත් දිගු කාලීන එකට දාගන්න මෝටර රථ. මෝටර රථ. ඊළඟට ඉතුරු ඒවා එහෙනම් ජංගමයි. මොනවද ජංගමයේ වල තියෙන්නේ? තොගය. වෙළඳ ලැබිය යුතු. තව මොනවද තියෙන්නේ? මුදල්. දැන් වත්කම් ಜಾති දෙකක් තියෙනවා. ඒ දෙකක් තියෙන නිසා ඒ දෙකේ එකතුවට අරගෙන ඒ දෙකේ එකතුවට ලියනවා අපි මොකක් කියලාද? මුළු වත්කම් කියලා. මුළු වත්කම් කියලා.
එහෙනම් මුළුවත්කම් කියන්නේ මොනවද? ජංගම නොවන ටිකයි ජංගම ටිකයි දෙකේම එකතුව. මුළුවත්කම් කියලා. දැන් අපි ඔගේ සංඛ්‍යා ටිකක් දාගමු දරුවෝ. මේ සංඛ්‍යා ටික දාන්නේ මේ මුල තියෙන ඒවා නෙමෙයි. මේ අග තියෙන ඒවා දාගමු. මෝටර රථ 80යි. පළවෙනි තීරුවේ දාන්නේ. තොගය 70යි. වෙළඳ ලැබිය යුතු 100යි. මුදල් 90යි. ඔච්චරයි තියෙන්නේ. දැන් කව කරනවා මේ සෙට් එක වෙනම එකතු කරලා මෙතෙන්ට ගන්න 80යි. මේ සෙට් එක වෙනම එකතු කරලා මෙතෙන්ට ගන්න 260යි. 80යි 260යි කියන්නේ එකතු කරපුවම 340යි. ඔන්න දැන් ලියාගෙන යද්දි මේ ටික ලිව්වා. මෙතෙන්ට ගන්න. දැන් සමාන ලකුණු ළඟට එනකන් ලියලා තියෙන්නේ. දැන් එතනින් එහා ටික. මම කිව්වා එතනින් එහා ටික ලියද්දි මේක මෙතෙන්ට එනවා කියලා. දෙපැත්ත මාරු වෙනවා කිව්වනේ. ඉස්සෙල්ලාම ලියමු. එහෙනම් මොනවද තියෙන්නේ? ප්‍රාග්ධනය. ඊළඟට තියෙනවා කිව්වේ මෙතන තියෙන වගකීම්නේ ඒකත් බෙදෙනවා කොටස් දෙකකට. එහෙනම් රූලර් දෙකක් තියලා ඒ කොටස් දෙක ලියා ගන්නවා. මොකද මේක විතරයි බෙදෙන්නේ නැත්තේ. ජංගම ඉස්සෙල්ලා වගේමයි ලියන්නේ. ජංගම නොවන වගකීම් ඉස්සෙල්ලා ජංගම නොවන වත්කම්නේ. ජංගම නොවන වගකීම් ඊළඟ එක ජංගම වගකීම්. රූල් දෙකක් විතරයි තියෙන්නේ. රූල් දෙක වගේ ඇති. ජංගම නොවන වගකීම් ජංගම වගකීම්. දැන් මේ තියෙන දෙකෙන් දීර්ඝ කාලීන එක මොකද්ද? අපි ණයක් ගත්තාම දීර්ඝ කාලීන වෙන්නේ මොන ණයක්ද? බැංකු ණය. ඒ නිසා මෙතන ලියන්න බැංකු ණය. එහෙනම් මෙතන ලියනවා මොනවද? වෙළඳ ගෙවිය යුතු. මේ වෙළඳාමිට කියවන්න තියෙන දේවල්. දැන් මේ පැත්තේ ඒවා ටිකත් ඔක්කොම ලියලා ඉවරයි. දැන් ඉලක්කම් ටික දාගමු. ප්‍රාග්ධනය තියෙනවා. මෙතන එක නෙමෙයි දාන්නේ. මෙතන එක යට එක 250යි. බැංකු ණය තියෙනවා 10යි. වෙළඳ ගෙවිය යුතු තියෙනවා 80යි. දැන් ಜಾති තුනක් තියෙනවා. දැන් මේක එකතු කරලා මෙතෙන්ට ගන්න 250යි. මේක එකතු කරලා මෙතෙන්ට ගන්න 10යි. මේක එකතු කරලා මෙතෙන්ට ගන්න 80යි. දැන් මේ පැත්ත එකතු කරන්න. 0යි 8යි 5යි 13යි 1යි 14යි 340යි මේ තියෙන්නේ ළමයි. දැන් මෙන්න මෙතන මේ එකතුව කෙලිනුත් වාක්‍යයක් ලියන්න ඕනේ. ඒ තමයි මේ දෙකේ මුළු. එතකොට මෙතන ලියනවා මුළු වගකීම්. හිමිකම්. මුළු වගකීම් හා හිමිකම්. හයිලයිට් පෙන් එකක් හරි වක් කරලා අරගෙන මේව කරගන්න. මෙතන මේ දෙකේම ලිව්ව ළමයි අපි මුළු කියලා. මේ මුළු කියන වචනේ ලිව්වේ ಜಾති දෙකකට බෙදපු ඒවා එකතු කළා කියන එක පෙන්නන්න. මේ ಜಾති දෙකකට බෙදපු ඒවා එකතු කළා පෙන්නන්න. මුළු වගකීම් හා හිමිකම්. ඒ මිසක් වගකීම් හා මුළු හිමිකම් කියලා නෑ. මොකද හිමිකම එකයි තියෙන්නේ. මුළු වගකීම් හා හිමිකම්. එතකොට අපි අර ගිණුම් කරන සමීකරණය ඉගෙන ගත්ත එක හරියද කියලා බලමු දරුවෝ. මොකද්ද අපි ගිණුම් කරන සමීකරණය ඉගෙන ගත්තේ? වත්කම්මලාගය වගකීම් හා හිමිකම්මලාගයට මොනවා වෙනවා කියලාද? සමාන වෙනවා කියලා. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කිසිදු වෙනසක් වෙන්න විදිහක් නැහැ. දැන් ඔයා මෙන්න මෙතන ලියාගමු නම පේලි 3කට. උඩින්ම ලියන්න ඔයාට දීපු ව්‍යාපාරයේ නම පුද්ගලයා ලියලා ව්‍යාපාරය කියලා ලියන්න. ඔයාට දුන්න පුද්ගලයා නම තියෙනවනේ උඩින්. සම්පත් හරි ජානක හරි කාගේ හරි ව්‍යාපාරය. ඊළඟ පේලිය ලියන්න කවදාද අපෙන් ඉල්ලුවේ 2021 මැයි 31 දිනට එදාට මැයි 31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. නම ලියන්න පේලි 3කට. තාම විධිමත්. නම ලියන්න පේලි 3කට. ඔය අපි හදපු ගාන දරුවෝ Taman කිහිප වතාවක් දෙපාරක් තුන් පාරක් හරි බලන්න. දෙපාරක් තුන් පාරක් හරි බලලා ඔයාට ඔන්ලයින් එක ඉවර වෙනකොට ඔයාට හරිද ඔන්ලයින් එක ඉවර වෙනකොට ඔයාට පැවරුමක් දානවා. එතකොට මේ පැවරුමේ වෙනස් වෙන්නේ සංඛ්‍යාව විතරයි. එතකොට ඔයා හොඳට හුරු වෙන්න ඕනේ මේ සමීකරණ අභ්‍යාසය හදන්න. ඔයාට පැවරුම් දාන්නම්. හරිද? පැවරුම් දාන්නම් WhatsApp එකට. එතකොට ඔයාට දානවා පැවරුම් 6ක් විතර. එතකොට ඔයා මේ ගණන් ටික හදන්න ටියුට් එකේ වට යන්න ඉස්සෙල්ලා. එතකොට ඒ ටික හුරු වුණාට පස්සේ ඔයාට අනිත් ඉඳලා එමෙත තව දවස් දෙකකින් විතර ඔයාට ටියුට් එකේ අභ්‍යාස අපි පියවරින් පියවර ආරම්භ කරනවා. එතකොට ඔයාලට පුළුවන් පියවරින් පියවර Tamanට තනියම මොනවා කරා යන්නද මේ ටියුට් එකේ අභ්‍යාස හදාගෙන යන්න. පැහැදිලිද? right. එහෙමනම් මේක නැවත වතාවක් ආයෙ පාරක් මුලින් ඉඳන් බලන්න. ඊට ආයෙ පාරක් මුලින් ඉඳන් බලන්න. එතකොට බලලා ඊට පස්සේ ඔයා පැවරුම A to Z කරන්න. පැවරුම A to Z කරන්න. එතකොට පැවරුම කරද්දී ඔයා එක්ක ඔන්ලයින් එක දාගෙන ඔයා පැවරුම වෙනම කරන්න. හරිද? මොකද ඔයාට මේ දේවල් ටික ඇහෙද්දි ඔයාගේ මේ අඩුපාඩු ටික හැදෙනවා. පැහැදිලිද කියපු දේ? right. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකකින් තව දවස් දෙකකින් හෝ තුනකින් ඊළඟ ඔන්ලයින් එකකින් නැවත හමු.